ලෝකේ වට සුදන්තක අදත් ඔයාලා ආයිබෝන් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ලංකාවේ මගේ වීඩියෝ බලන හැම කෙනෙක්ම වගේ ඉතාම ආසාවෙන් හිටිය ගොඩාක් බලාපොරොත්තු වෙලා හිටිය ඒ වගේම මගෙන් ඉල්ලීම් ගොඩක් කරපු වීඩියෝ එකක් තමයි අද මම ඔයාලට ගේන්නේ. සුප්‍රීම් වීඩියෝ එක. දැන් පේනවද මේ මං ඉන්නේ ලොකු තාප්පයක් අයිනේ. මේ පේනවද? මෙහෙන් එනවා මේ තාප්පේ මෙහෙම දිගට ඇවිල්ලා මෙහෙම මේ තියෙන ලොකු තාප්පයක්. මේ ඇතුලේ කාසල් එක කොටසක් පේනවා. මේ තාප්පේ. හරිද? ඔයාලා දන්නවද මේ තාප්පේ මොකද්ද කියලා? දැන් මේ මගේ thumbnail එකයි මේ විස්තර දැකපු නිසා ඔයාලා දන්නවද දැන් මේ මොකද්ද කියලා? මේ තමයි ඉතාලිය සහ වතිකානු අතර දේශ සීමාව. සුදන්තක බෝඩර් පයින් ගොඩක් දක්ෂයි නේ. ඔයාලා දන්නවනේ නේද? හැබැයි මේ බෝඩරේ නම් පයින් බෑ පුතෝ ලේසියෙන්. පට්ට තාප්පයක් තියෙන්නේ. හරිද? ඉතින් මේ බෝඩරේ පනින්න ඕනේ නෑ. මේ බෝඩරේ අයින දිගේ ගියාම වතිකානුව කියන ලෝකේ කුඩාම රටට ඇතුල් වෙන්න පුළුවන් තැන් තියෙනවා. ඉතින් මම මේ දැන් බෝඩරේ දිගේ ඇවිදගෙන යන්නේ ලෝකේ පුංචිම රට වන වතිකානුව වලට පෙන්වන්න. මේ තියෙන්නේ වතිකානුව සහ ඉතාලිය අතර දේශ සීමාව තමයි මේ තාප්ප. මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝම දන්නවා මං හිතන හැටියට ලෝකේ පුංචිම රට තමයි වතිකානුව. ඉතින් මම මේ වතිකානුව ඉතාලිය අතර දේශ සීමාව දිගේ ඇවිදගෙන යන අතරේ වතිකානුව ගැන මූලික විස්තර ටිකක් ඔයාලට කියන්නම්. මොකද මේ විස්තර ටික ඉතාම වැදගත් වතිකානුව බලන්න කලින්. ඉතින් තාම බෝඩර් එක අයින දිගේ යන්නේ. වතිකානුව ලෝකේ පුංචිම රට කියන්නේ කොච්චර පුංචිද කියනවා නම් මේකේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර් භාගයයි. වර්ග කිලෝමීටර් භාගයක් රටක් හිතන්න පුළුවන්ද? අපේ සාමාන්‍ය සල්ලිකාරයෙක්ගේ ඉඩමකුත් ඊට වැඩි තියෙනව නේද? ඉතින් එහෙම ඉඩම් තියන අය ඉන්නවා. ඉතින් වර්ග කිලෝමීටර් භාගයයි වතිකානුවේ විශාලත්වය. ජනගහනය 453යි. මුදල් වර්ගයේ භාවිතා කරන්නේ මේ 453 ජනගහනය කියන්නේ 453ක් කියලා කියන්නේ සාමාන්‍ය අපේ පුංචි ගමක ඉන්න ජනගහනයක් වගේ නේද? ලෝකෙ පුංචිම රටේ ඉන්න ජනගහනය ඒක තමයි ඇත්ත තත්ත්වය. කියන්නේ වැටිකන් කියන પાස්පෝර්ට් හිමි අය ලෝකේ ඉන්නේ 453යි. හරිද? එතකොට මේකේ මුදල් වර්ගය හුඟක් අය අහනවා මුදල් වර්ගය මොනවද කියලා අනිවාර්යෙන්ම මම දන්නවා ඉස්සරහට අහනහන්ද. ඉතින් ඒ නිසා මුදල් වර්ගය යූරෝම තමයි. මොකද ඉතාලියත් යුරෝපයේත් දැන් පාවිච්චි කරන්නේ යූරෝ නිසා වතිකානු රටත් පාවිච්චි කරන්නේ යූරෝමයි. එතකොට මේ වතිකානුව කියන රට පාරේ අනිත් පැත්තට කන ගන්න ඕන පරවේශනේ. මොකද මගේ මූණට ඉරව් වැටෙනවා. එතකොට මට මේ වීඩියෝ එක කරන්න අමාරුයි. ඉතින් මම මේ බෝඩර් එකේ තියෙන එහා පැත්තේ මේ තියෙන මෙයා විශාල බෝඩර් එක. මේ වතිකානුවේ ප්‍රධාන දේවස්ථානේ පේන්නේ දැන් ඉස්සරහට මම පෙන්නනවා ඔයාලට. ඉතින් වතිකානුව තිබුණේ අතීතයේ ඉඳලම ඉතාලියට යටත්ව. ඒ කියන්නේ ඉතාලියේම රෝමයේම කොටසක් විදිහට. මේක නිදහස් ස්වාධීන රාජ්‍යයක් බවට පත් වුණේ. ඒ කියන්නේ ලෝකෙ කුඩාම රට බවට පත් වුණේ 1929 පෙබරවාරි 11 වෙනිදා. ඒ කියන්නේ 1929 පෙබරවාරි 11 වෙනිදා වෙනකන් වතිකානුව කියලා ස්වාධීන රටක් තිබුණේ නැහැ. ඉතින් එතනින් පස්සේ තමයි වතිකානුව ඒ වතිකාන් ට්‍රීටි කියලා තියෙන වෙනම ගිවිසුමක්. ඒ ගිවිසුම අනුව ලෝකෙ කුඩාම රාජ්‍යය මේ විදිහට බිහි වුණේ. ඉතින් මේ වතිකානුව වටේ ඇවිදගෙන යන මහ වෙලාවක් යන ඉතින් වර්ග කිලෝමීටර් භාගයක් වටේ ඇවිදන් යන හිතන්නකොනේ මුළු රට වටේම පයින් ගියා කියන වට වැඩක් යම් රටක් වටේ මම පයින් ගිහින් තියනවා කියන්නේ. ඉතින් මම මේ ඇවිදගෙන යන්නේ පයින්. අපි තව ඉස්සරහට ගිහින් බලමු. හරිම සුන්දරයි. ඉතින් ඇත්තටම මම ගොඩක් ආසාවෙන් හිටියා මේ අත්දැකීම ඔයාලට දෙන්න. විශේෂයෙන් මගෙන් ගොඩාක් අයිල්ලලා තියෙන වතිකානුව පෙන්වන්න කියලා. ඉතින් දැන් අද බලමු වතිකානුවේ අල ගිය තැන් මුල ගිය තැන් අර හැම අස්ස මේ අස්ස හැමතැනම බලමු. අපි යන් එදිගෙන. හරි දැන් ඔන්න පාරේ මම අනිත් පැත්තට පයින්නවා අපහු බෝඩර් එක පැත්තට. මෙතනින් වැටක් ගහලා තියෙන මෙතනින් එහා පැත්තට යන්න පුළුවන්. පයින් ඇවිදගෙන. මේ තමයි මහත් එක්ක ඇවිදන් එන්නේ. මම දැන් ආයි බෝඩර් එක දිගේ ඉන්නේ. මෙතන නම් තාප්පේ ළඟ නෑ. එහා පැත්තේ තාප්පේ ලොකුට තියෙනවා. බලමු මේ තියෙන්නේ. මේ පඩිපෙළෙන් පහළට බහගෙන ගියාම ඕන වතිකානුවට ඇතුල් වෙන දොරක් තියෙනවා මං හිතන්නේ. බලමුකෝ අපි ගිහිල්ලා නේද? ඉතින් ඔන්න මං තාප්පේ අයින දිගේ ඇවිදගෙන ඇවිල්ලා වතිකානුව එක දොරක් ළඟට ආවා. මේ බාන මේ බල්ලෝ ටික ෂෝක් නේද? ලස්සන බල්ලෝ ටිකක් රන්නු. හරි ෂෝක්. ඉතින් වතිකානුව එක දොරක් ළඟට ආවා. දැන් මේ තියෙන එක දොරක් මේ තියෙන ඇතුලේ වතිකානුවේ ගොඩනැගිලි. දැන් මං ඉන්නේ ඉතාලියේ තාම. මේ ඒ දොරෙන් ඇතුල් වෙන වාහන ඒක නම් මම හිතන්නේ තානාපති වාහනයක් වෙන්න ඕනේ. ඒ වගේ කට්ටියට යන්න පුළුවන්. සාමාන්‍ය අයට මං හිතන්නේ යන්න දෙන්නේ නැහැ. මේ තියෙන්නේ වතිකානුවේ නම්බර් ප්ලේට්. මේ පේනවද? CVC 01123. ඒ කියන්නේ CVC කියලා කියන්නේ වතිකානුවේ නම්බර් ප්ලේට්. ඒ නම්බර් ප්ලේට් වලට වෙනස්. Si può entrare da qua per Vaticano, no? Ok. L'altra parte? Grazie mille.
එතනින් ඇතුල් වෙන්න බෑලු මම පොඩි try එකක් දැම්මා. බෝඩරේ පනින්න try එකක් දැම්මා හරි ගියේ නෑ. බෝඩර ගාඩ්ලා මට යන්න දුන්නේ නෑ. යන්න වෙන පාරක් තියෙනවා මම දන්නවා යන පාර. නමුත් ඉතින් මම පොඩි try එකක් දුන්නේ. දැන් එහෙනම් ඇවිදගෙන යමු. බෝඩර් ඇත්ත බෝඩරේ තියෙනද මේ තියෙන්නේ. මේ ඉතාලි හමුදාව ඉන්නවා වතිකානුවේ ආරක්ෂාවට මේ තියෙන සුදු පාට මේක යට ඉන්නේ මේ ජීප් එකේ තියෙන ඉතාලි හමුදාව. ඉතාලි හමුදාව වතිකානු හමුදාවක් නෑ නේද? ඉතාලි හමුදාව. ඉතින් මම මේ බෝඩර් එක දිගේ ඇවිදගෙන යන්නේ. බලන්න මේ මොනවද මේ ගහලා තියෙන්නේ මේ වගේම මම දැක්ක හැමතැනම තියෙනවා. මොකද්ද මේ වතිකානු ලාංඡනය? වතිකානු ලාංඡනේ. දැන් මම වතිකානු වටේම වගේ ඇවිදගෙන ආවා. තාප්පේ අයින දිගේ ගොඩ වෙලාවක්. දැන් නම් වතිකානුවේ එන්ට්‍රන්ස් එකට ළඟයි. සුවිනියර් කඩ තියෙන ගොඩාක් වතිකානුවේ සුවිනියර් ගන්න පුළුවන්. මේ තියෙන ඕන තරම් ඕන දේවල් නේද? පොඩි සුවිනියර් ටයක් ගත්තා මේ. එකක් වතිකානෝ කියලා තියෙන එකක්. ඊට පස්සේ පාප් වහන්සේගේ පින්තූරෙත් තියෙනවා. ඊට පස්සේ රෝමේ අර උර්කයට කිරි දෙන එක තියෙනවා. ඊට පස්සේ රෝමා කියලා තව ලස්සන එකක්. ඒ ඇති ඉතින් නේද? චූටි සුවිනියර් කොට කොට එකතු වුණාම ගොඩක් නේ. ඉතින් ගෙදර ඕන තරම් තියෙනවා. ඒ වුණාට ඉතින් හැමතැනකම එකක් ගන්න එපා. මේ පාරේ එහා පැත්තේ තියෙන තනිකර සුවිනියර් කඩ. ඒකේ ඉතාලි පැත්ත එක. මේක තමයි වතිකානු පැත්ත. වතිකානුවට බස් එකක එනවා නම් කෙනෙකුට ඇවිල්ලා මෙතන බහින්න පුළුවන් මේ. කවල්ලෙජේරි කියලා තමයි එතන හෝල්ට් එකේ නම. හැබැයි පරිස්සම් වෙන්න. දැන් මේ මගේ බෑග් එක මම පිටිපස්ස කරේම එල්ලන් ඉන්නේ මොකද ඔයාලා දන්නවා දැන් මට වෙච්ච සිද්ධිය. මගේ ඉස්පාඤ්ඤේදී අපේ සියල්ල නැති වුණා. ඉතින් හොරු ගත්තා. හීනෙන් හිතන්න බෑ තප්පර 30ක ගේමක් දුන්නේ. ඉතින් මේ රෝමෙත් එහෙමයි. රෝමෙත් හුඟක් හොරු ඉන්නවා. හරියට හොරු ඉන්නවා. රෝමේ අය නෙමෙයි හොඳේ වරදල වටහා ගන්න එපා. ඒ හොරු හුඟක් මේ පිටරටවල් වලින් ආපු අය අර මේ පොකට් ගහන අය. ඉතින් අර රෝමේ ටර්මිනි කියන ස්ටේෂනේ ඉඳලා මේ වතිකානුව දක්වා එන බස් එක තමයි අතිශයින් බහුතර පික් පොකට් ගහන බස් එක විදියට ප්‍රචලිත. ඉතින් ඒ නිසා හදිස්සියවත් රෝමේ කෙනෙක් ඉන්නවා නම් වතිකානුව බලන කෙනෙක් ඉන්නවා නම් ඒ බස් එකේ ඉතාම ප්‍රවේශම් වෙන්න. නැත්තම් අපිට උච්චේ තමයි ඔයාලට තියෙන්නේ. හරි. මේ තියෙන්නේ වතිකානුවට ඇතුල් වෙන්න පුළුවන් තැන. ඕන්න දැන් මේ තියෙන්නේ මේන් එන්ට්‍රන්ස් එක. මෙතන පොඩි ටනල් එකක් තියෙන පාරේ. එතනම තමයි තියෙන්නේ. ඕන දැන් මම වතිකානුව පැත්තට ඇවිදගෙන යනවා. දැන් මේ තියෙන වතිකානුව බෝඩර් එක. ඒ කියන්නේ මේ තියෙන දොන්නා දි මරියා කියලා තියෙන්නේ මේ වතිකානුවේ. දැන් මේ ගොඩනැගිල්ල වතිකානුව. දැන් මං ඉන්නේ ඉතාලියේ. නමුත් මේ දොර අරගෙන ගියාම වතිකානුව. තේරුණාද? දැන් ඉතාලිය පැත්තට තමයි ඒකේ දොර තියෙන්නේ. දැන් මේ ඉස්සරහින් පේන ආච් එක තියෙනව නේද? මේ රවුම් වගේ මේ කුළුණු වගේක් තියෙන්නේ. ඒ කුළුණු මේ අයිනිදේවත් මම පෙන්නගෙන යන ගමන් කුළුණු ගැන කියන්න කලින් මේ තියෙන්නේ දැන් මේ මෙතනින් දැන් මම මෙතනින් අත දැම්මහම මේ දැන් වතිකානුව. මේ දැන් මම අල්ලන්නේ වතිකානුව. මං ඉන්නේ ඉතාලියේ. හරිද? මම පැහැදිලිනේ. මේ තමයි වතිකානුවේ ප්‍රධාන දේවස්ථානයට ඇතුල් වෙන ප්‍රධානම තැන. දැන් මම මේ රවුන්ඩ් ටික අතරින් ඇතුල් වුණාම ඔන්න වතිකානුවට ඇතුල් වුණා වෙනවා. වතිකානුවට ඇතුල් වෙන කලින් මම තව පොඩි දෙයක් පෙන්වන්න ආසයි. මේ තියෙන ওই රවුම මේ ආච් එක ඇතුලේ තමයි වතිකානුව තියෙන්නේ. මම පොඩි දෙයක් පෙන්වන්න ආසයි. මම මීට කලින් අවුරුදු ගානකට කලින් මේ දැන් මම පෙන්වන තැනින් ඇතුළට ගිහිල්ලා එතකොට ජුවන්නි පාවුලු පාප් වහන්සේ කියන්නේ පෝලන්ත ජාතික පාප් වහන්සේ තමයි හිටියේ. ඉතින් එතුමාව හමු වෙන්න මට අවස්ථාව ලැබුණා, වාසනාව ලැබුණා. මීට ගොඩ කාලයකට කලින් අවුරුදු 20ක් විතර වෙනවා මම හිතන්නේ. 18ක් වගේ වෙනවා. එතකොට ඒ ඇතුළුනේ මෙන්න මෙතනින්. මේ මං යන තැනින්. ඉතින් ඒ වගේ විශේෂ අවසරයක් තියෙන විශේෂ හේතුවක් මත විතරයි මෙතනින් ඇතුල් වෙන්න පුළුවන්. ඒ ඇතුල් වෙද්දි මෙන්න මේ ආරක්ෂකයෝ තමයි හරි වැදගත්. මේ ඉන්න ලස්සන ආරක්ෂකයෝ මේ ලස්සන ඇඳුමක් ඇඳලා ඉන්නේ. ඔයාලට පේනව නේද? මේ ලස්සන ඇඳුමක් ඇඳලා මේ ආරක්ෂකයෝ ඉන්නේ මේ වතිකානුවේ කියන්නේ පාප් වහන්සේගේ ආරක්ෂකයෝ තමයි මේ ඉන්නේ. තේරෙන ඉතාම විශේෂයි මේ ආරක්ෂකයෝ. මේ තියෙන්නේ වතිකානු ප්‍රධාන දේවස්ථානයේ. එතනින් ඇතුලේ තමයි පාප් වහන්සේ ඉන්නේ. හරි. ඔන්න දැන් මං වතිකානුවට ඇතුල් වෙන්න තමයි යන්නේ. දැන් මේ කණු වලින් එහා පැත්ත වතිකානුව. තේරෙනවද මේ එන්ට්‍රන්ස් කියලා ගහලා තියෙන එන්ට්‍රි. ඒ කියන්නේ මෙතනින් දකුණු පැත්තට යනවා නම් මේ වැටවල් අයිනෙන් ඇතුලෙන් යනවා නම් ඒ කියන්නේ වතිකානුවේ අර දේවස්ථානයේ අර මං අර දැන් පෙන්නපු විශේෂ කොටසට යන අය සාමාන්‍ය ජනතාවට යන්න පුළුවන් වතිකානුව කොටස තමයි මේ පේන්නේ. හරි. දැන් මම ඉන්නේ වතිකානුවේ. දැන් තමයි වතිකානුව කියන ලෝකෙ තියෙන පුංචිම රටට මම ඇතුළු වුණේ.
ඒකත් කියන්නම් මම මේ වතිකානුවට ආවේ මං හිතන්නේ 7 වෙනි වතාවට. මම දැන් ගණන් හදලා බැලුවා මං වතිකානුවට කී වතාවක් ඇවිල්ලා තියෙනවද කියලා මීට කලින්. මට මතක හැටියට මම මුලින්ම වතිකානුවට ආවේ මීට අවුරුදු 29කට විතර උඩදී. ඊට පස්සේ ඒ අතරතුරේ හේතු ගොඩකට ආව වතිකානුවට. එකපාරක් අප්පාහන්සිද බැහැ ආවා. විශේෂ අවසරයක් හම්බ වෙලා ඒක වෙනම කතාවක් නේ කියන්න ඕනේ නැහැ ඔක්කොම නේද? කොහොම හරි වතිකානුවට ආපු 7 වෙනි වතාව 7 වෙනි වතාවේ තමයි මම ලෝක වැට සුදන්තක විදිහට ඔයාලට වතිකානුව පෙන්වන්නේ. ඉතින් දැන් මම පෙන්වන්නම් වතිකානුව කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ වතිකානුවේ මේක තාම ඔයාලට දේවස්ථානයේ පෙනුන්නේ නැහැ. මේ නිර්මාණය හරි ලස්සන එකක් බලන්නකෝ නේද? මේ කිරි බෝතලයක් අරගෙන මේ නෝනා ඉස්සරහින් එසමේ අනේ හරිම ලස්සනයි මේක බලන්න. මේ පොඩි එක්කෙනා පොඩි බලු පෙටියකුත් අරගෙන ඉන්නේ. අනේ බෑග් අරගෙන වතිකානුවට ඇතුල් වෙනකොටම දකින්න තියෙන මුල්ම නිර්මාණය තමයි ස්මාරකය තමයි මේ. එතකොට මේ පැත්තේ මෙතන රෝගියෙක් වෙන්න ඕන. එයා වයසක නැත්නම් රෝගියෙක් මම හිතන්නේ. එයා වාඩි වෙලා ඉන්නේ. එයාට ඉඳ ගන්න පණ නැහැ. ඊට පස්සේ මෙතනත් බෑග් එකක් තියෙනවා. බ්‍රැඩි කියලා ගහලා තියෙන බෑග් එකේ. ඊට පස්සේ මේ මම ලස්සනට පෙන්නනවා මොකද මේ හරි වැදගත් මේ නිර්මාණයේ තියෙන මූණු. මේ මූණු වල තියෙන ඉරියව් හැම හරි ආසයි මේ බලන්න. කලා නිර්මාණ කියලා කියන්නේ මෙන්න මේවට තමයි. පට්ට කලා නිර්මාණ. මේ පොඩි බෝනික් එක මේ බෝනික් එක තියන් ඉන්න ළමයා අතේ. මේ බලන්නකෝ. මේ ළමයාව කිට්ටු කරගෙන ඉන්නවා. එතකොට මේ මං හිතන්නේ මේ ළමයා කියන වඩා ගන්න කියලා තාත්තට කළු ජාතිකයෙක් එතන මේ එකට ගුලි ගහලා මහා සෙනග ගොඩක් ඉන්න නිර්මාණයක් මේක. එක එක જાතියයි ඉන්නවා. ඒ කියන්නේ ලෝකේ හැම જાතියක්ම හැම විදිහෙම ඇඩරුව තියන අය ඉන්නවා. මං හිතන්නේ ඒක මේ වතිකානුවේ විශේෂයෙන්ම හදපු මේ ඔක්කොම ඉන්නේ ඔරුවක. මං හිතන්නේ මේ ආගමික සංකේතයක් මේ කියන්නේ සියලුම දෙනාට මේ ආගමෙන් ගොඩ එන්න පුළුවන් කියලා වගේ කතාවක් වෙන්නේ නැති ඔරුවෙන් ගොඩ එනවා වගේ එහෙම එකක් වෙන්නේ නැති මේ කියන වැත්තේ. මේ ගැබිනි මාතාවක් මුලින්ම ඉන්නේ මේ වඩාල්ලන් ඉන්න තව ළමයෙක් එතන ඉන්නවා. හරිම ලස්සනයි. මේ බෑග් අරගෙන බෑග් මලු අරන් නේද? සුපිරිය ලස්සන නිර්මාණයක්. මෙතන මේ මූණ වහගත්ත මුස්ලිම් කාන්තාවක් වෙන්න ඕන. ඉතින් හොඳයි. ලස්සන නිර්මාණයක්. ඒ නිර්මාණේ තියෙන මෙන්න මේ රවුම් ආච් එක ළඟමයි. මේ තියෙන මේ රවුම් ආච් එක මේ හැමතැනම මම හිතන්නේ ලෝක පුරාම මේ වතිකානුව කිව්වාම මේ ආච් එක ප්‍රසිද්ධයි. මේ වටපිටාව ප්‍රසිද්ධයි ගොඩක්. ඉතින් මිනිස්සු නිදහසේ වාඩිලා ඉන්නවා. ඉතින් අපි මෙතන ඉඳන් දැන් හිමීට ඉස්සරහට යන තව මොනවද බලන්න පුළුවන් කියලා බලන්න. ශ්‍රී ලංකා ඉන්දියා? No, from Tamil Nadu. Tamil Nadu. I'm from Sri Lanka. I'm very happy to see you. Come to... Yes, just came. I'm living in Italy. Very good. Enjoy பண்ணுங்க. Very beautiful. எங்க இருக்கீங்க? Sorry, I have been many times in Tamil Nadu. Now we are in Chennai. Chennai. I was born in Kodaikanal. Kodaikanal. Happy to meet you. Bye. Okay, wish you all the best. මේ තමයි මුළු ලෝකෙම හැමෝම ආසාවෙන්ම බලන කැමැත්තෙන්ම දකින දේවස්ථානයේ පල්ලිය. මේකට කියන්නේ සන් පියත්‍රෝ චර්ච්. කපෙල්ලෝ සන් පියත්‍රෝ කියලා කියන්නේ ඉතාලි භාෂාවෙන් ලෝකේ තියෙන වැදගත්ම පල්ලිය. ඉතින් ලෝකේ සමස්ත කතෝලික ජනතාවගේ සමස්ත ක්‍රිස්තියානි ජනතාවගේ වැඩිම ආදරයට පාත්‍ර වූ තැන තමයි මේ. මම යන්නේ මේකට අතුල් වෙන තැනට. මං හිතන්නේ ඒකේ තරම් හිතට තරම් ලේසි වැඩක් නෙවෙයි. ඉතා විශාල ජනකායක් ඉන්න අතුල් වෙන්න. පල්ලියට අතුල් වෙන්න අනිවාර්යෙන්ම ඕන. ඉතින් අපි මේ වටපිටාව බලන අතරේ ගිහිල්ලා බලමු කොහොමද මේකට අතුල් වෙන්නේ කියලා. අම්මෝ මං හිතන්නේ ලේසි වෙන්නේ නැහැ අතුල් වෙන්න. ඒ තරම් සෙනගක් ඉන්නවා. ලේසි වෙන්නේ නැහැ අතුල් වෙන එක. පේනවද ඉන්න සෙනග කන්දරාව. බලමු ඊමට අතුල් වෙන්න මෙපේ අනිවාර්යෙන් නේ. දැන් මට තියෙන බය දැන් ඉස්සර නම් ඇතුලේ ෆොටෝ ගන්න පුළුවන් වීඩියෝ කරන්න පුළුවන්. දැන් ඒව කරන්න දෙයිද දන්නේ නැහැ. එහෙම නැතුනොත් ඔයාලට පෙන්වන්න විදිහට නැතුව යනවා. බලමු කොහොමද. ගිහිල්ලා බලමු නේද? ගිහිල්ලාම බලන්න එපා දැන්. මෙහි ඉඳලා අංජනම් බලලා වැඩක් නැහැ නේ. නේ? මේ කොට ඇඳුම් ඇඳපු කට්ටියට නම් මං හිතන්නේ යන්න දෙන්නේ නැහැ ඇතුලට. නේද? මේකේ තියෙන්නේ සාමාන්‍ය ආගමික ස්ථානයක මේ වගේ කට්ටියට යන්න දෙන්නේ නැතුව මේ පේනවනේ මේක ඉන්න විදිය. ගිහිල්ලා බලමුකෝ. අම්මා මෙන්න මෙහි ඉඳලාම තියෙන පොලිම. ඉක්මනට පොලිමට එකතු වෙමු අපි. ගොඩක් කට්ටිය ඉන්න. ඉවරයක් නැසෙනක මෙන්න මේ එනවා අම්මෝ හම්බාන. එකතු වෙනවා. මං කොයි හැරෙටද එකතු වෙන්නේ? මම මේ හැරි එකතු වෙමු. හරි එකතු වෙමු. හරි.
මම දැන් පොලිමේ අපි ගිහලා බලමු කොච්චර වෙලා යයිද කියලා නේද. මේ ඉන්නවා මං හිතන්නේ මගේ ඉස්සරහා ඉන්නවා 1000කට වැඩිය සෙනග. ඉතින් මෙහෙම යනකොට කොහොම හරි යයි නේද හැමෝම. යන්න බැරුණොත් මොනවද කරන්නේ? හැමෝත් හෙට එනවා. දැන් මගේ පස්සෙනුත් සෑහෙන සෙනගක් ඉන්නවා. දැන් ඉස්සරහෙන් 1000ක් විතර ඉන්න පස්සෙනුත් 1000ක් විතර ඉන්න. මම මැද තාම පොලිමේ ගොඩක් දුර. ඊට පස්සේ පොලිම ටිකක් කොටස් වශයෙන් බෙදෙනවා. බෙදිලා මෙතන චෙක් කිරීමක් කරන්න සියලුම බෑග් එහෙම. ඊට පස්සේ මම හිතන්නේ අර ග්‍රීන් පාස් කියන එකත් චෙක් කරනවා කොවිඩ් සම්බන්ධයෙන්. කොහොම හරි මේ සාමාන්‍යයෙන් සරල නැති බොහොම ගැඹුරු පරීක්ෂාවක් වෙන්නේ. බලමුකෝ නේද. හැමෝටම ඇතුළට යන්න දෙනවා වගේ. හැබැයි මොකද ආපහු හැරෙන කෙනෙක් නම් මම එතරම් දැක්කේ නෑ. මම හිතන්නේ කොට ගවුම් එහෙම ඇඳලා ඉන්නවා නම් ඒ කට්ටිය හරවනවා ඇති. ඒ අරුණාම වෙන අය හරවන පාටක් පේන්නේ නැහැ. බලමුකෝ අපි නේද. හරි මගේ ආරක්ෂක පරීක්ෂාව ඉවරයි. ඉතින් බෑග් තමයි කොහොම චෙක් කරේ. ඊට පස්සේ උණ බැලුවා. ඒ අරුණාම වෙන පරීක්ෂාවක් උනේ නැහැ. ඉතින් බෑග් වල මොනවත් නැහැ නේද. බෝම්බ අරන් එනවා. ඉතින් දැන් මං ඔන්න ඇතුළට යනවා. දැන් මම මේ වතිකානුවේ සන් පියත්‍රෝ දේවස්ථානය ඇතුළට තමයි මේ ඇවිදගෙන යන්නේ. ඇතුළට යන්න. ඉතින් මේක තමයි ලෝකේ මම හිතන්නේ ආගමක් වශයෙන් වැඩිම ජනතාවක් අදහන ආගමේ මූලස්ථානය. ඇත්තම කියනවා ලෝකේ එක්තරා විදිහක ආගමික ප්‍රධාන තැනක් මෙතන නේ වතිකානුව කියලා කියන්නේ. හරි දැන් මේ පඩිපෙළක් නැග්ගා. එතකොට මේ කූපොලා කියලා කියන්නේ මෙතන තියෙන ඉංග්‍රීසි කූපොලා කියලා. කූපොලා කියලා කියන්නේ අර උඩ තියෙන රවුම. ඒ වට රවුමට යන්න මම හිතන්නේ මුලින් ඒකට ගියා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද නැත්තම් ඒකට යන්න අපි දන්නේ නැහැ වහයිද කියලා නේ. හදිසි කට මුලටම තියලා වැහුවොත් එහෙම බලමු ගිහිල්ලා. මම හිතන්නේ දැන්ටත් යන්න බෑ වගේ. හරි ඒක ටිකට් ගන්න ඕන ඇතුළට යන්න. අපි ටිකට් එකක් අරගෙන ඇතුළට යමු. කියන්නේ උඩට යන්න. ඒ කියන්නේ වතිකානු පල්ලි බලන්න ටිකට් අවශ්‍ය නැහැ. නමුත් මේක උඩට යන්න ටිකට් අවශ්‍යයි. ඉතින් මේකේ තියෙනවා පඩි පයින් යනවා නම් පයින් යන්න පුළුවන්. පයින් යන ටිකට් එක යුරෝ 8යි. මේ තියෙන පයින් යන ටිකට් එක යුරෝ 8යි. ලිෆ්ට් එක යන එක යුරෝ 10යි. මොකද කරන්නේ? පයින් යනවාද? 551ක් තියෙන පඩි. 551ක්. නෑ ලිෆ්ට් එකේ ගියා නම් ඉවරයි නේ. කම්මැලියනේ 551ක් නගින්න බෑ අප්පා. මේ තියෙන්නේ ඇතුලේ කියන ඇතුලේ මේ පල්ලි ඇතුලේ නේ. කියන්නේ පල්ලි වටේ ඉන්නේ මම දැන් මේ. මුලින් මේ උඩට ගිහිල්ලා මොකද මේ ඉරේලිය බැස්සොත් එහෙම මට ඇතුලේ නම් කොහොමත් වීඩියෝ කරන්න පුළුවන්. නමුත් ඉරේලිය බැස්සොත් මට එළිය බැරි වෙනවා. Buongiorno. Con l'ascensore, vero? Ok, sì. Wow, මම ඇතුළට ආවා. ලිෆ්ට් එකේ ආවේ. මෙතනින් තමයි ලිෆ්ට් එක ආවේ. දැන් ලිෆ්ට් එකේ ඇවිල්ලා දැන් මේ ලිෆ්ට් එකේ ඇවිල්ලා තියෙත් අම්මේ යපු ලිෆ්ට් එකේ ඇවිල්ලා තියෙත් ආයෙ නගින්න තියෙනවනේ. ඕ මම්මා මියා. ඉතින් මේක හවස 6ට වහනවලු. මතක තියාගන්න හවස 6ට මේ නැගිල්ල බැහිල්ල කරන්න බෑ 6න් පස්සේ. ඒක නිසා ඉදිරියේ ඉන්නවා නම් වේලාසන පොලිමේ ඉන්න බලාගෙන ඉන්න. මොකද පොලිමට සෑහෙන වෙලා යනවා. ඉතින් ඊට පස්සේ මේ වගේ ලිෆ්ට් එකේ ඇවිල්ලා පඩිපෙළ නැගලා උඩට යන්න පුළුවන්. දැන් මම මේ කූපොලා එකට යන්නේ. මේකට කියන්නේ කූපොලා කියලා. මේ වගේ සාමාන්‍යයෙන් ඔය ලුණු ගෙඩියක භාගයක් වගේ තියෙන එකට තමයි කූපොලා කියලා කියන්නේ. ඔය පල්ලිවල අපේ සාමාන්‍ය අපේ චෛත්‍යයක තියෙන ධාතු ගර්භයේ ඒ හැඩේ. ඒකට දැන් මේ ඒකට යන තැන දැන් මම ඇතුළට යනකම් ඉන්න මාස් එක දාගත්තා. මම කතා කරන්න හුඟක් වෙලාවට මාස් එක ගලවනවා. ඒක ඩේන්ජරස් ඉතින් මේ තත්ත්වය හැටියට මෙහි තියෙන දැන්. මේ තමයි ටිකට් එක. මේ තියෙන යුරෝ 10ක් ගියා ටිකට් එකට. වහලද? මේ පැත්තට. මම හිතුවා අම්මා මෙන්න මෙතන ඉඳන් පහළ බලන්න පුළුවන් පල්ලිය ඇතුළ. වාව්. අනේ ලස්සන. මේ දැලින් ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ පේන්නේ පල්ලියේ යට කොටස. යට කොටස. ඉතින් මේ උඩ ඇවිදගෙන යන කොටස. දැන් මේ තියෙන්නේ මේ ඔක්කොම චූටි චූටි ගල් කැලි අල්ලලා තියෙන්නේ මේ චූටි චූටි ගල් කැලි තියෙන පාට. ෂාම මම මෙහෙම එකක් මේ අල්ලනවාමයි. හරි ලස්සනයි. බලන්නකො මේ නිර්මාණයක් කරන්න ගල් කැලි ලක්ෂ ගණක් අල්ලන්න එපායිනේ. මේ වගේ හැමතැනම තියෙනවා මේ. පට ලස්සන නිර්මාණ. අම්මෝ. එතකොට මේ මෙතන ඉඳන් උඩ බලන්න පුළුවන් හොඳටම. මේ තියෙන කූපොලයක ඇතුළ. දැන් මම මේ ඇවිදගෙන යන්නේ උඩටම.
තව උඩට ඇවිදින්න යන්න පුළුවන්. මං හිතන්නේ තව උඩට නගින්න පුළුවන් තරකුත් තියෙනවා. ඉන්න ෆොටෝ ටිකක් අරගෙන ඉන්නවට. ඉතින් මම මේ දැල් අතරින් ඔයාලට පහළ පෙන්වන්න උත්සාහ කරනවා. මේ දැල් හරි චූටි දැල් තියෙන මේ පේනවනේ. ඉතින් දැල් අතරින් අර පල්ලෙහා බලන්න හරි අමාරුයි. ඉතින් මම කැමරාව මේ ආන්තමට තියලා බලනවා. හරි ලස්සනයි උඩින් ඉඳන් මෙහෙ ඉඳන් බලද්දි. දැන් අපි ගොඩාක් උඩින් ඉන්නේ පේනවනේ. ඉතින් පහළ කොච්චර පහළද කියලා. මේ රවුම උඩටම නගින්න පුළුවන් මං හිතන හැටියට. ඉතින් දැන් මම මේ කොරිඩෝර දිගේ ඇවිදගෙන යනවා. මම වීඩියෝ කරන හන්ද හුඟක් අය මාව ඕටෙක් කරලා යනවා. ගොඩක් අය මාව පාස් කරලා යනවා. ඉතින් අඩු ගන්න ෆොටෝ ගන්න හරි මේ ටික ලොකු ගුලක් හදලා තිබ්බනම් ෂෝක් නේද? මේ ආයි බහින්න තියනවාද? ඉන්න බා. රවුමුගේ මත ආසයි රවුමු යන්න මෙච්චර අපු එකේ නේද? අපරාධනේ. ඔයාලා වෙනුවෙන් රවුමු යන්න එපේ. මුලින් රවුමුගේ ගිහිල්ලමු. මේ මෙතනින් ඉඳන් බැලුවම හරි ලස්සනයි මේක මේ. හරිම ලස්සනයි මෙතන පේන විදිහ. උඩින් ඉඳන් එතෙන්ට ළඟට අපිට සාමාන්‍යයෙන් අපිට යන්න බෑ මේ පෙන්නන තැනට අපිට යන්න බෑ. එතන අර විශේෂයට විතර යන්න පුළුවන්. සාමාන්‍ය පල්ලෙහායෙන් පයින් ඇවිදගෙන ගියත් අපිට යන්න බෑ එතෙන්ට. වටේම යන්න බෑ මං හිතන්නේ. අපිට යන්න පුළුවන් මෙතෙන්ට විතරයි. මෙතනින් එහාට යන්න බෑ. ඒක මතක තියාගන්න. ඔන්න දැන් මේක සම්පූර්ණ වටේ යන්න බෑ. මේක යන්න පුළුවන් සීමාවක් තියෙන. මෙන්න මෙතනින් එහාට යන්න බෑ. ඊට පස්සේ මේ ඇතුළේ පේන විදිහ ආපහු මෙතනින් දැන් ආපහු මට යන්න වෙනවා. ඉතින් මෙතනින් දැන් ෆොටෝ ගන්න පුළුවන් පල්ලෙහා ලස්සනට. දැන් බලමු අපිට ඊළඟට පියවර මොකක්ද කියලා මෙතන නේද? මම දන්න තරමින් නම් අනිවාර්යයෙන්ම මේක උඩටම යන්න පුළුවන්. Cupola, ok. Uscita sotto. Cupola. Fai cupola, sì, salire. Cupola. ඉතින් තමයි කුපලා එකට යන්නේ. ඒ කියන්නේ මේ යන්නේ අර ලුණු ගෙඩිය වගේ එක එළිය පැත්ත. මම හිතන්නේ එළිය බලන්න පුළුවන් මෙතන ඉඳන්. ඒ වුණා ලොකු chance එකක්. ඒතර තායි පඩිපෙළ තියෙන මේකට නම් ලිෆ්ට් එකක් නෑ. පඩිපෙළේම යන්න ඕන මේ ටික. මම වාව්. මේ කට්ටිය යන්නේ නෑනේ. මේ කට්ටිය මෙතනින් යන බලනවානේ. එළිය පේන ඩිංග පොමෝ වඳුරු වැටිගෙන ඉන්නේ දැන් හවස හොඳටම. මේ රවුම් පඩිපෙළක් තියෙන අපේ සීගිරිය වගේ. ලිෆ්ට් එකේ ආවට වැඩක් නෑ. ලිෆ්ට් එකකින් ඉවර වුණාට පස්සේ පඩි 300 ගණන් නගින්න කියලා. ආපහු දැන් නම් හොඳ ගන්න. පට්ටම හැසි. දැන් නම් හොඳ ගන්න. අර ඉස්සරහන කට්ටිය කෑග ගහන්නේ. අර ගෑන් ළමයි වගේ කියන ෆිල්ම් වගේ එකක් එක්කලා. ඒ කෙල්ලෝ කෑ ගහන කොල්ලන්ට නග ගන්න බෑ කියලා. ඒ තරම්. අයියෝ තාම ඉවර නෑ. අම්මෝ. Ini patta. Siamo a metà. Scherzavo, siamo a metà. Siamo a metà. Ma poi guarda che sta. Guarda dura frecca. Padi 300 ගානක් කියලා දෙන්න. Gorgo. No. පේනවනේ ඒක කොරිඩෝ තනිකර ගුහාවක් වගේ තියෙන්නේ. තනිකර ගුහාවක් වගේ. ඒක තාම නගින්න. තාම පේන මානෙකවත් නැහැ කෙලවර. Vai col trapolo del freno. පට්ට පේනවනේ මගේ ඇඟේ ගන්න තියෙන්නේ. තාම පේන මානයක් නැහැ. දැන් නම් හොඳ කරලා. ඇලේට යන්න තියෙන මේ ටික මේ ටික ඇලයි පේනවද? මේ ටික ඇලයි. මේ කොරිඩෝ ඇලයි. බලන්නකෝ. මේ කොරිඩෝ විශේෂයි. මොකද තනිකර මේ ඇලයට තියෙන්නේ මේ ගෑල්ලා යනකොට පේනව නේද? මේ තියෙන එළිය බලන්න දැන්. අයියෝ තවත් තියෙනවා ගින්න. තාම ඉවර නැහැ. මේ තියෙන අර ලුණු ගෙඩිය වගේ ඇලවිලා තියෙන ටික. ඉතින් කල්පනාවෙන් යන ඔළුව වදිනවා. අර පස්සේ කෙනෙක්ගේ ඔළුව වැදුනා. ඒ ඇලේටනේ තියෙන්නේ. මේ බලන්න මේ වගේ මෙහෙම ඔළුව වදිනවා මේ. ඇලේට නිසා. තාම එනවා. ඔයාලා දන්නේ නැහැ මම මේ කැමරාව ඕෆ් කර ආවේ. සම්පූර්ණ දුර කැමරාව ළඟ ආවම ඔයාලට මේ වීඩියෝ එක පාවෙන්න. මේ පල්ලෙහා ඉඳලා එනවා. මේ තියෙන ජනෙල්. Oh, non è finito. Dammi. Oh madonna. දැන් නම් බලන්න.
දැන් කොහොම ස්ලෝ යන්නේ බෑ අර කොරිඩෝවේ සාමාන්‍ය මම මේ ඉක්මනට එන්න උනා මොකද පිටිපස්සෙන් කට්ටිය එනවා ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕන හන්ද නම් දැන් නම් බෑ මම අමාරුයි අම්මෝ මෙන්න මාව උඩ එක්කලා යනවා තෑග්ග කට්ටිය කියන මං එන්නේ හිමින් යන්නේ ඒක අම්මා දොන්න පපුවත් එක්ක රිදෙනවා අම්මා දොන්න ඊට පස්සේ ඉන්න පොඩි පඩි වෙලා මේ අන්තිම ටික මං හිතන්නේ හරි පටුයි මේ පඩි පෙළ වෙනවා නේ හරි පටු හීනි පඩි පෙළ අයියෝ දැන් නම් ඇති මේ ටික ලිෆ්ට් එකේ එන්න තිබ්බනම් ගොඩ අර පඩි 500ක් අයින් ආව නම් කොහොමද මට කට්ට එන මෙලහට මම මගේ මැරිලා මම දෙලාට ඊට ලිෆ්ට් එකේ මම හිතන්නේ දැන් හරි හමු වාව් 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 මේක මෙතන තමයි හරි වතිකානු පියර්ස් එක පේන්නේ වතිකානු මුළු රටම පේන මෙතන පොඩි රටක් මේක වලකි දන්න ලෝකේ පුංචිම රට මේ වානේ මේ වතිකානේ මේ ලස්සන පින්තූරේ අම්මෝ කියලා වැඩක් නැහැ මේ තනිකර වහලුඩ මං ඉන්නේ මේ තනිකර වහලුඩ අර ඈතට පේන රවුම වගේ කුඩ ඉන්නේ මේ රවුම තමයි මේ ඉතින් අර ටිකේ තමයි අපි ඇවිදගෙන ලිෆ්ට් එකෙන් බහැලා ඇවිදගෙන ආපු ටික මේ මුළු රෝම නගරේ පේන්නේ මේ ඈතට පේන්නේ මේ හතර වටේ පේන්නේ රෝම නගරේ හිතේ හරිම සුන්දර අත්දැකීමක් අර වතිකානුට ඇතුළු වෙන තැන මම කලින් ටනල් එකක් පෙන්නුවේ ඒ ටනල් එක ඔය පේන්නේ පාරේ මාරේ වාව් අම්මෝ මෙතන කට්ටිය පොර කනවා ෆොටෝ ගන්න නේ මාස් එක දාගන්න ඕන ඒ තරම් ළඟ මිනිස්සු ඉන්නේ මේ චූටි පටු ඉඩක් නේ විතර තියෙන්නේ හරි සෙනඟක් ඉන්නවා මේ වටේ මේ වටේ ඉඳලා ෆොටෝ ගන්න පුදුම විදියට ඉන්න විශේෂ මෙතන මේ මුල තැන ඉතින් දැන් වතිකානු පල්ලිය ඇතුළ නම් මට ඔයාලට පෙන්වන්න පුළුවන් කොහොමවත් කිසි ගැටලුවක් නැහැ මොකද පල්ලිය ඇතුළ ලයිට් දාලා තියෙන හන්ද දැන් මේ උඩම ඉන්නේ මේ උඩ මෙතන ඉඳන් උඩ බලද්දි මේ විදිහට පේන්නේ මේ උඩම කෙලවර ඉන්නේ පොඩ ඇවිදගෙන යම් වටේ නේද Het meisje vindt het cool dat daar en zo. Aber ab ze ervoor. මේ හරි එතන gadu ටිකක් මොකද මේ හරි අර පිටිපස්ස සාමාන්‍ය මේ වතිකානුවේ පාක්කයක් තියෙන්නේ ඒ නිසා මේ හරි එතන gaduයි අන්න බලන්න අතන ගුහාවක් තියෙනවා නේද අර ගුහාවක් නේ තියෙන ලස්සන ගුහාවක් ඒකටක් ගියා නම් හරි ඒ ඉන්නේ දිගින් ඇවිදගෙන ගොඩක් කට්ටිය ෆොටෝ ගන්න මේ තියෙන්නේ වතිකානුවේ මුදම හරිම සුන්දර අත්දැකීමක් වතිකානු පල්ලිය උඩට ආව කියන්නේ නේද මිනිස්සු නිදහසේ ෆොටෝ ගන්න හරි ආසයි ඉතින් සුන්දර විදිහට ෆොටෝ ගන්න කෙනා නේද මම තනියෙන් ආපු නිසා මට ෆොටෝ ගන්න කෙනෙක් නෑ මගේ සෙල්ෆි තමයි ගන්න මං ඉතින් හරි දැන් ආයෙ පහින් හදන්නේ මම දැන් උඩ බැලුව ගොඩ ආරයක් උඩ ෆොටෝ ගත්ත ගොඩක් ඉතින් මේ තියෙන පඩිපෙළ රවුම හරි ලස්සන පඩිපෙළක් ඉතින් ලස්සන වලට පට්ට මේක නගිනවා කියන එක මේ තමයි ලිෆ්ට් එකකින් ආවේ කෙලින්ම ආවේ පල්ලිය ඇතුළට මේ තියෙන වතිකානු පල්ලියට ඇතුළු වෙන තැන අපි අර මම ලිෆ්ට් එකකින් ආපු නිසා හිතන්න බැරි තැනකින් තමයි ඇතුළට ආවේ ඉතින් දැන් මම පෙන්නන්නම් වතිකානු පල්ලියේ තියෙන වැදගත්ම නිර්මාණ වතිකානු සම්පියුත්‍ර පල්ලියට ඇතුළු වෙච්ච ගමන් පේන විදිහ තමයි මේ තමයි සම්පියුත්‍ර පල්ලිය ඇතුළ දැන් මේ අර කූපුලයි උඩ තමයි මම කලින් පෙන්නුවේ දැන් මේ හරිය උඩ පේන විදිහ මේ බලන්න ලෝකේ තියෙන වැදගත්ම දේවස්ථානය තමයි මේක මේ පිටවීම පැත්ත ලෝකේ තියෙන කිරිගරුඬ නිර්මාණ අතර ඉතාම හුරුබුහුටි සුන්දරම නිර්මාණ විදිහට මේව සලකනවා මේ හැම නිර්මාණයක්ම මේ බලන්න ඉතාම ඉහළ අනර්ග විදිහේ දේවල් ඉතින් මේ බලන්න මේවා හරි විශාලයි දැන් මේ ළමයිගේ මගේ අතත් එක පේනව නේද මේ ළමයිගේ විශාල කොච්චර විශාලද කියලා මේ පිළිරුවක් මේ මුඩ තියෙනිය පේනව නේද මේ දුරින් නම් බලද්දි මෙහෙම පේන්නේ මේක මේ වගේ ගොඩාක් තියෙනවා එකක් දෙකක් නෙවෙයි ගොඩාක් තියෙනවා
පේන්නේ වහල. මේ වහලේ හැමතැනම පුදුමාකාර ලස්සන චිත්‍ර තියෙනවා නේද? මේ බලන්න මේ නිර්මාණ වල ලස්සන පුදුම ලස්සන චිත්‍ර. ඒ වර්ණ සංකලනයේ එහෙම හිතා ගන්නත් බෑ නේද? මාර ලස්සනයි. මේ තමයි අපිට එන්න පුළුවන් අන්තිම තැන. මිනිහාට යන්න බෑ. මේ තමයි අවසාන කෙළවර. ඊට පස්සේ අපි ආපහු යන් පල්ලිය ඇතුලේ කොටස බලන්න. මේ ටික වහයි කියලා මම ඉක්මනට ආවේ. මෙතන ඉඳන් මේ ටික බොහොම පහතයි වහල. මේ චූටි කොරිඩෝවක් මේක. මේ කොරිඩෝවෙන් ආවම තමයි මේ අන්තිම කෙළවරට බලන්න පුළුවන්. ඒ කියන්නේ පල්ලිය ඇතුළම කොටස. ඊට පස්සේ මේක ඉවරයක් නෑ. යන්න තැන් තියෙන හරියට හිතා ගන්න බෑ. මාර ඇතුළට ආවම කොහේ යනවද කියලා හිතා ගන්න බෑ. හැමතැනම යන්න පුළුවන්, හැමතැනම ෆොටෝ ගන්න පුළුවන්, හැමතැනම වීඩියෝ කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක් ඉතින් නේද? මේක හරි වැදගත් ලේඛනයක්. මේ තමයි මෙතෙක් හිටපු පාප් වහන්සේලාගේ විස්තර. වතිකානුව පාලනය කර සියලු පාප් වහන්සේලාගේ විස්තර මේ තියෙන්නේ අවුරුද්දත් එක්කම. ඉතින් මේකේ මේ අන්තිමටම තියෙන්නේ ජෝන් පාවුල් පාප් වහන්සේ. ඒ කියන්නේ 2005 පාප් පදවියටපත් වෙච්ච. ඉතින් ජෝන් පාවුල් පාප් වහන්සේ තමයි මට S2 දකින්න පුළුවන් වුණා. උන්වහන්සේගේ අත අල්ලන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තටම ලෝකේ වැදගත් පුරවැසියෙක්ගේ ළඟට ගිහිල්ලා අතින් අල්ලන්න ලැබීමත් ඉතින් වාසනාවක් නේද? මම ඇත්තටම හරි සතුටුයි මේ ලිස්ට් එක දැක්කහම. එක්කෙනෙක් මම ඇත්තට දැකලා තියෙන නේද, අල්ලලා තියෙන නේද කියලා. දැන් ආපහු පල්ලියේ සාමාන්‍ය ප්‍රදේශයේ මේ තමයි අර උඩ ඉඳන් මම බලපු කූපොලා එක. මේ කූපොලා එකෙන් ඉස්සරහා පෙර දැල්ලස්සින් පෙන්නපු කොටස. මේ චිත්‍රය ලස්සන ලයිට් එකක් දාලා තියෙන්නේ. හරි ලස්සනයි ඒක. හරි එළියයි. ඒක තියෙන්නේ පල්ලියට ඇතුළු වුණාම කූපොලා එකට දකුණු අත පැත්තේ. මේ කලා නිර්මාණ ගැන නම් මට තියෙන පුදුම ආසාවක්. මේ වෙයි නිමාව මට හිතා ගන්න බෑ. කොහොමද මෙහෙම නිර්මාණයක් කරන්න කියලා. මේ හැම අංශුවක්ම බලන්න. ඇත්තටම තේරුම් ගන්න බෑ. කලාව මේ තරම් සුන්දරයි. නිකමට පුළුවන් නම් අනුමාන කරන්න මේ ඉහළම ගණේ කලා නිර්මාණය කාගේද කියලා. මේක මයිකල් ආන්ජලෝගේ නිර්මාණයක්. මයිකල් ආන්ජලෝගේ නිර්මාණ අතර ඉතා ඉහළින්ම තියෙන නිර්මාණයක් තමයි මේක. ඒ මයිකල් ආන්ජලෝ කියන කලා ශිල්පියාගේ අත් දෙක නම් මට තේරුම් ගන්න බෑ මිනිස්සෙක් මේ ලෝකේ බිහි වෙන්න පුළුවන්ද කියලා ඒ විදිහට. පුදුම නිර්මාණ ශිල්පියෙක්. ඉතින් මේ ඔයාලා දකින්නේ ලෝකෙ මෙතෙක් බිහි වෙච්ච අග්‍රගණ්‍යම කලා ශිල්පියා වන මයිකල් ආන්ජලෝගේ වටිනම නිර්මාණයක්. මම ඉතාලියේ ෆ්ලොරන්ස් නගරේ වීඩියෝ එකේදී මයිකල් ආන්ජලෝගේ නිර්මාණ පෙන්නුවා.
ඉතින් ඔයාලා බලන්න මේ ඉතාලියේ මේ කලා නිර්මාණ වලට ගහන්න කලා නිර්මාණ මේ ලෝකේ තවත් මං හිතන්නේ ඇති කියලා. මේ සියරම මූර්ති මේ හැම අංශුවකම මේ තියෙන ජීවමාන බව නිර්මාණයක් කොහොමද අනේ මෙහෙම කරන්නේ? මට නම් හිතා ගන්න බෑ. හිතා ගන්න බැරි නිර්මාණ. හැම දශමයක්ම පුදුමාකාර විදියට අනිත් එක මේ කිරිගනුඩෙන් මේවා හදද්දී හිතන්නකෝ එක චූටි කෑල්ලක් වැරදුනා කියලා හිතමු නේද? චූටි කෑල්ලක් වැරදුනොත් දැන් මේ රැවුලක හරි මොනවා හරි කෑල්ලක් වැරදුනොත් මොකද කරන්නේ? මේ නහයක් හදද්දී මූණක් හදද්දී මේ මූණේ කෑල්ලක් වැරදුනොත් මොකද කරන්නේ? ඒ සමස්ත නිර්මාණය ඉවරයිනේ නේද? දැන් මේක මං හිතලා තියෙනවා අපේ පොළොන්නරුවේ ගල් විහාරයට ගියාම ගල් විහාරේ තියෙන බුදු පිළිම දිහා බලද්දී ඒකත් පුදුමාකාර නිර්මාණයක්. ඉතින් ගල් විහාරේ බුදු පිළිමෙත් මට හිතා ගන්න බෑ ඒ ගලෙන් කොහොමද ඒක මතු කරගත්තේ කියලා. ඉතින් මේ විදිහම දෙයක් තමයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ ගල් වලින් නැත්තම් මේ කිරි ගනුඩ වලින් මේ පිළිම එළියට ගත්තේ කොහොමද කියන එක තමයි මට හිතා ගන්න බැරි. කිසිම වැරදීමක් සිද්ධ නොවි. කියන අත්තරදීමක් සිද්ධ නොවි. ඒක තමයි වැදගත්ම. මේ තමයි වතිකානු දේවස්ථානය ඇතුලේ තියෙන වැදගත්ම කලා නිර්මාණය. මේකට ලොකු සැලකිල්ලක් දක්වනවා. මේක ලෝක ප්‍රසිද්ධ ජනප්‍රිය නිර්මාණයක්. හරි මාසයි මේක වීදුරුකින් වහලා තියෙන්නේ. මේක ළඟට යන්න බෑ. අනිත් ඒවා ළඟට යන්න පුළුවන් වුණාට මේ තියෙන්නේ මේ විදිහට දුරින් නම් තමයි බලන්න තියෙන්නේ. මේ නිර්මාණය ගැන විශේෂයෙන්ම කියන්න ඕන මයිකල් ආන්ජලෝ ශිල්පියා වයස 23 දී තමයි මේ නිර්මාණය කරේ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1499 දී 1500යි දැන් අවුරුදු කීයක්ද නේද? 522ක් වෙනවා මේ නිර්මාණයට. අවුරුදු 522ක් පරණ ඉතාම අගනා නිර්මාණයක්. මං හිතන හැටියට මං දන්න තරමින් මයිකල් ආන්ජලෝගේ අර ෆ්ලොරන්ස් වල තියෙන ඩේවිඩ් පිළිරුව ඇරුණාම ලෝකේ වටිනම පිළිරුව තමයි මේක. මයිකල් ආන්ජලෝගේ වැදගත් නිර්මාණ පෙන්වුවා. ඉතින් වතිකානු පල්ලිය කියන්නේ ලෝකේ කතෝලිකයෙක් නැත්නම් ක්‍රිස්තියානි වැතිමතෙක් නම් අනිවාර්යයෙන්ම එන්න තදින්ම හීනමවන තැනක්. ජෙරුසලමට යනවා වගේම හීනමවන වතිකානුව දකින්න. දැන් රැය වෙලා හොඳටම වතිකානු පල්ලිය ඇතුලේ හරියට පෙන්වන්න මට ඔයාලට ගොඩ වෙලාවක් ගියා. ඉතින් මම හිතනවා වතිකානු පල්ලිය පිළිබඳව ඔයාලට ලස්සන වීඩියෝ එකක් ලැබුණා කියලා. මේ ඉන්නේ අර වතිකානු ඉන්න විශේෂම ආරක්ෂකව මම අර කලින් පෙන්නුවා ඔයගොල්ලන්ට මෙහෙම අය. ඉතින් මේ බලන්න යාලා සීරුවෙන් ඉන්න විදිය. මම ටිකක් රෑ වෙනකන් හිටියෙම මේ වතිකානු පල්ලියේ රෑ දර්ශනය ඔයාලට පෙන්වන්න ඈතට පේන විදිය. දැන් මේ ළඟ ඉන්නේ මම. දැන් අපි යමු ටික ටික ඈතට. මේ වෙලාවේ ආපු අය පව් ඉතින් ඒගොල්ලන්ට යන්න විදියක් නැහැ. මේ මෙතන තව වැදගත් දෙයක් තියෙනවා. මේ තමයි වතිකානු තැපැල් සේවය. ඔයාලා දන්නවා ඉතාලිය නෙවෙයි මේක වතිකානු ලෝකේ පුංචිම රටනේ පෝස්ටේ වතිකානේ. ඉතින් මේ වතිකානු ලියුම් ඉතින් මෙතන ලියුමක් දැම්මනම් වතිකානු මුද්‍රත් එක්කලා වතිකානු සීල් එකත් එක්ක එන්නේ. ඉතින් හරි වටිනවා ඒක නේද? වතිකානුවට එන අයට මම තවත් දෙයක් පෙන්නන්නම්. මේකත් අත්‍යවශ්‍ය දෙයක්. මේ හුඟක් වෙලාවට වැසිකිලි පහසුකම් එහෙම ඕන නම් වතිකානුවේ පල්ලියට වම් පැත්තේ මෙන්න මේ ස්ථානයේ තියෙන මෙතන සල්ලි ගැනීමක් කරන්නේ නැහැ නොමිලේ. ඉතින් ඉතා පිරිසිදුවට වැසිකිලි පහසුකම් ගන්න පුළුවන් මේක ඇතුළේම. ඉතින් ඒක හුඟක් අයට ප්‍රයෝජනවත් වෙයි. මොකද ගමනක් ආවම තද අපහසුතාවයකට පත් වෙන දෙයක් නේ. ඒකයි මම පෙන්නුවේ. මේ දර්ශනය පෙන්වන්න තමයි මම ගොඩක් මේ කරුවල වැටෙනකන් හිටියේ. වතිකානුවට ඇවිල්ලා වතිකානුවේ පල්ලිය උඩ ඇවිදලා පඩි 300 ගාණක් පයින් නැගලා ආපහු ඒ ගාණම් බැහැලා ඊට පස්සේ පල්ලිය ඇතුලේ තියෙන හැම අස්සක් මුල්ලක්ම ඇවිදලා ඊට පස්සේ මේ පරිසරයට එළියට ආවම කරුවල වැටලා මෙන්න මේ පේන දර්ශනය තමයි තියෙන්නේ. ඉතින් තාම සෙනගින් අඩුවක් නැහැ. හරියට සෙනගින්නවා. නමුත් වතිකානුව පල්ලිය මතක තියාගන්න හවස 6:00ට වහනවා ඒක. 6:00න් පස්සේ වතිකානුව ඇතුළට යන්න විදිහක් නැහැ කාටවත්. ඉතින් මම වහන මොහොත වෙනකම්ම හිටියා පල්ලිය ඇතුලේ. මොකද හැම තැනක් මම ගොඩාක් පින්තූර ගත්තා. ඉතින් මොකද මටත් ආසයි. විශේෂයෙන්ම කලා නිර්මාණ වලට මම පුදුම ආදරයක් දක්වනවා. ඉතින් ඔයාලා දන්නවා ඒක. විශේෂයෙන් මයිකල් ආන්ජලෝගේ කලා නිර්මාණ වලට මයිකල් ආන්ජලෝ කියන්නේ මගේ කලා ලෝකයේ වීරයා. ඉතින් එතුමාගේ ලස්සන නිර්මාණ ගොඩාක් මම දැක්කා. ඇත්තටම ආසයි. ඉතින් මේ ෆොටෝ මම බලන්න ආසයි ආයෙත්. ඉතින් මං ඉන්නේ ඉතාලිය තමයි ක්‍රිස්තියානි ආගමේ ආරම්භය. ඒ වගේම වතිකානුව තමයි ඒ ආගමේ මූලස්ථානය. මම ඒ ආගමිකයෙක් නොවුනත් මගේ වීඩියෝ බලන හැම කෙනාටම මං හිතනවා මේක හොඳ නත්තල් තෑග්ගක් වෙයි කියලා. මේ ලෝකයට සුදන්තක 2021 අවුරුද්දේ නත්තල වෙනුවෙන් දෙන තෑග්ග. මගේ වීඩියෝ බලන ආගම් ભેදයකින් තොරව හැම දිනාටම මම දෙන නත්තල් තෑග්ග මේ.
ඉතින් නත්තල කියලා කියන්නේ සාමාන්‍ය ලෝකේ හැමෝම දන්න දෙයක්. ආගම් ભેදයක් නැතුවම හැමෝම වගේ සමරන දෙයක්. දන්න හැමෝටම මේ වීඩියෝ එක යවන්න විශේෂයෙන්ම අපේ ලංකාවේ කිතු බැතිමරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔයාලා දන්න සියලු දෙනාට නොවැරදීම මේ වීඩියෝ යවන්න. ඒ හැමෝටම මේක ඉතාම වටින නත්තල් තෑග්ගක් වේවි. ඉතින් ඒ ඉල්ලීම ඔයාලගෙන් කරන අතරේ අනිත් ආගමිකයෙකුනුත් මම ඉල්ලනවා. මොකද සාමාන්‍යයෙන් වතිකානුව වගේ තැනක් බලන්න ලෝකේ හැමෝම ආසයි. වතිකානුව කියලා කියන්නේ සංචාරකෙක් වශයෙන් අනිවාර්යෙන් එන්න ඕන තැනක්. ලෝකයේ විදින කෙනෙක් වශයෙන් විශේෂයෙන් ආගමික බැතිමතෙක් වශයෙන් අනිවාර්යෙන් එන්න ඕන තැනක් පුළුවන් නම් ඉතින් මම ඔයාලට එන්න පුළුවන් අයට බැරි අයට වතිකානුව පෙන්නුවා. මම හිතනවා ඔයාලා මේකෙන් සතුටු වෙන්න ඇති කියලා. ලෝකේ වටිනම තැනක් ලෝකේ කුඩාම රට පෙන්වන්න පුළුවන් වුණා. ඉතින් ලෝකෙ වැටෙස්සු දන්තක අද ඔයාලගෙන් සමුගන්නේ ලෝකෙ පුංචිම රටේ වතිකානුවේ ඉඳලා දැන් රෑ වෙලා මේ වෙලාවේ හැටියට මට ඔයාලට කියන්න දෙන්න සුබ රාත්‍රියක් කියලා. නැවතත් ලස්සන වීඩියෝකින් ලෝකෙ වැටෙස්සු දන්තක එකතු වෙන්න. ආයිබෝන් ඔයාලට සුබ රාත්‍රියක්.